තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කුම්භූපමං කායමිමං විදිත්වා නගරූපමං චිත්තමිදං ඨපෙත්වා යෝධේත මාරං පඤ්ඤායුධේන ජිතංච රක්කේ අනිවේසනු සියාති. සද්ධර්ම ශ්‍රවණය කරන්න කැමති ධර්මකාමී වාසනාවන්ත පින්වත්නි, බෞද්ධ මාධ්‍ය ජාලේ බෞද්ධ රූපවාහිනියේ අගනුවර සාඛාව වන ශ්‍රී සම්බෝධි විහාර පරිශ්‍රයේ මේ දන් සභා මණ්ඩපයට අද දවසේ පැමිණ ඔබගේ දායකත්වයෙන් යුතු මේ පවත්වන දායකත්ව ධර්මානුශාසනාවෙහි පින්බර සැදැහැවත් දායකත්වය ලබන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ සේවයේ නියුතු ජමේස් ප්‍රබුද්ධ මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා විසින් නමින් මියගිය සැමට පින් අනුමෝදන් කරන්නටත්, ඒ වගේම විදේශගතව සිටින ජමේස් මහත්මයාගේ ජන්මදිනයේ නිමිත්තෙන් ඒ පුතණුවන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමට මේ මාපිය දෙපළ ඇතුළු මේ පින්නතුන්ලා මේ උතුම් සද්ධර්ම දේශනාවෙහි පින්බර දායකත්වය ගෙන කටයුතු කරනවා. අද දවසේ මේ සදහම් දේශනාවෙහි මාතෘකාව මරණය හා තරණය කියන මාතෘකාවයි. මගේ බුදු අමාමෑණියන් වහන්සේ පින්වත්නි, එක අවස්ථාවකදී විශේෂ හේතුවක් පදනම් කරගෙන ගාථාවක් දේශනා කරනවා. මේ බුද්ධ දේශනාවේ තියෙන ඉතා සුවිශේෂී භාවය මොකක්ද? දේශනාව අසන ශ්‍රාවකයාට එදාටත් අදටත් මත්තටත් ඒ ධර්ම න්‍යාය පරියාය ඒ විදිහටම සත්‍යයක් වෙනවා. ඒ කොහොමද? අකාලික කාලෙටයි තිනේ. ඒහි පස්සික ඇවිත් බලන්න පුළුවන්. සන්දිට්ඨික මේ ජීවිතේම අත්දකින්න පුළුවන්. පැහැදිලිද? මේ ගාථාව දිහා බලපුවාම කුම්භූපමං කායමිමං විදිත්වා, කුම්භූපමං කායමිමං විදිත්වා කියන්නේ මේ අපේ ශරීරය හරියට කලයකට උපමා කරනවා. කලයකට උපමා කරන මෙතන මැටි කලයක් කියලා අපි ගමුකෝ. කුඹල් කරු විසින් කරන සියලු මැටි භාජන මොකද වෙන්නේ? බිඳී නැති වෙනවා. දැන් අපි හැමෝටම ළමා කාලයක් තිබුණේ. මේ අම්මටයි තාත්තටයි මේ හැමෝටමනේ. අපි හැමෝටම. හේතුන් සකස් වෙලා හටගන්න මේ ජීවිතේ හේතු වැය වෙනකොට මේ දැන් ඉන්න තැන අපිට ලැබිච්ච ඵලයක්. වයස මුහුකුරා යනවා නේ? අර පැත්තෙන් දිරනවා. රූපේ වෙනස් වෙලා ඔන්න දැන් මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. තා ටික දවසක් යද්දි ඊටත් වඩා ජරමර ගොඩයි. එතකොට දැන් ඊළඟට නගරූපමං චිත්තමිදං ඨපෙත්වා. හරියට මේ ශරීරේ නැමැති ගෘහයේ ඉන්න හිත හරියට නගරයක් වගේ. නගරයක් සංසුන්ද කලබලද?
කලබලයිනේ. දැන් මේ මොහොතේ හිත දිහා බලන්නකෝ. දැන් මේ කය සංසුන්. දැන් පටිගත කිරීමක් වෙන්නේ හාමුදුරු කෙනෙක් ඉදිරි පිට ඉන්නේ. හැබැයි ඒක අමතක වෙනවා. ආයෙ හිත අරමුණකට යනවා ආයෙ එනවා. මට පේන්නේ නැහැ අසරීරන්නේ. ශරීරයක් නැහැ. නේ? අපි හැම වෙලාවෙම පින්නත්නේ අතීත අනාගත දෙකේ ඉන්නවා වර්තමානයේ ඉන්න හරිම අඩු වෙන්නේ. නේ? වර්තමානයේ හිත තියාගන්න නම් මොකක්ද ඕනේ අපිට? සතිමත් භාවය. සතිමත් භාවය. සිහිය. එළඹ සිටි සිහිය කියලා කියන්නේ අනිත් එක මොකද්ද? යෝනිසෝ මනසිකාරය. නිවැරදිවම ඒ අරමුණ තුළ නුවණින්ම පිහිටන්න ඕනේ. ආය පරීක්ෂාවෙන් ඉන්න ඕනේ. දැන් බණ අහනවද? අතීතෙද අනාගතයේද කියලා. නැත්තම් අතහැරෙනවා. තේරෙනවද? ඊළඟ කාරණාව තමයි මේ නගරයක් වගේ මනසක් අපිට තියෙනවා. අරණ්‍යයක් වගේ හිතක් නෙමෙයි. කලබල කියන්නේ හරියට අර බොර වෙච්ච ලිඳක් වගේ මේ හිත. පෑදුණු ලිඳක පතුල බලන්න ලේසියිනේ. තර සමාධියක් තියෙන හිත හරියට පෑදුණු දියක් වගේ. ගැඹුරින්ම බලන්න පුළුවන්. අපිට පේන්නේ නැහැ දැන්. ඇයි? කැළඹිලා තියෙන්නේ. ඊළඟට මේක ජය ගන්න අපිට ආයුධයක් ඕනේ. නගරයක් වගේ තියෙන හිත අරණ්‍යයක් වගේ කරන්න බුදු කුටියක් වගේ කරන්න නම් යෝ දේත මාරං පඤ්ඤායුදේන ඒකම ආයුධය තමයි ප්‍රඥාව. එතන මාරං කියලා වචනයක් හම්බ වෙනවනේ. මේ මාරයා කියන්නේ මෙතන විතර්ක මාරයා. සිතුවිලි මාරයා. දැන් මෙහෙම බලන්නකෝ. දැන් සතුටින් ඉන්නවා අපි. බණ අහලා යනකොට මොන්න අකමැති පණිවිඩයක් එනවා. ඒ සතුට මාය මොකද වෙන්නේ? ඒ මොහොතේදීම දුකකට පෙරලෙනවනේ. එහෙනම් වේගෙන් වෙනස් වෙන ඇඟද හිතද? හිත. බලන්නකෝ. එහෙනම් මේ විතර්ක පීඩනය කපන්න නම් ප්‍රඥාව හා සමාධිය අපිට ඕනේ. මේ විතර්ක පීඩනය කපන්න. එහෙනම් මෙතන මාරයා කියලා කියේ විතර්ක මාරයාට. පැහැදිලිනේ? ජිතංව රක්කේ අනිවේසනෝසිය. අපි යම් ධාම තුල හිත වඩලා යම් සමාධියක් හදාගත්තොත් මොකද්ද කියන්නේ? යුද්ධ කරලා ජයක් ගත්තොත්. දැන් මෙතන හරිය තේරුමක් තියෙනවා. දැන් ඒ ගැන විතරක් හිතලා උද්දාමයටපත් වුණොත් ආය අපි සතුරායෙන් නැති වෙయ్య. ඒ අවදානමක් නැතුව මේ ලැබු ජයග්‍රහණය ගැන විතරක් හිතුවොත් අනුතරක් එනවද නැද්ද? අපි ඉස්සරහින් එන අනුතර ගැනත් ආය අපි එතන läගගෙන ඉන්නේ. මේ සතුට ලැබුණා වගේ මේක රැකගන්නත් ඕනේ. එතන ඇලි ගලි ඉඳලා බෑ. හරි හොඳ උපදේශයක් ඒකට ජීවිතේ. සාමාන්‍යයෙන් ජීවිතේදී අපි කැමති දේ වෙනකොට සතුටු වෙනවනේ. ඒ කැමැත්තෙන් බාරගත්ත දේම අපි නොසිතූ අතට පෙරලෙනකොට හිතට හරියට වේගවත් ආයුධයකින් අයිනවා වගේ දැනෙනවනේ. හිතලා බලන්න එතකොට. මෙන්න මේ ගාථාවේ සරලාර්ථය මේ අපි ගැන සාකච්ඡා කරන්නේ. ඇයි භාග්‍යවතුන් වහන්සේ මේ ගාථාව දේශනා කළේ? ස්වාමින් වහන්සේලා කණ්ඩායමක් භාවනා කමටහන්. දැන් කමටහනක් කිව්වාම ඨාන කියන්නේ පිහිටුවීම වගේ එකක් නේ. සිටීම. මේ හිත රඳවන කණුවක්. දැන් සතෙක් වුණත් අපි රැහැනකින් නිබඳින්නේ. සිත නැමැති මේ අයාල යන කෙනා සතිය නැමැති රැහැනේ කමඨහන නැමැති කණුවේ බඳින්න ඕනේ. සරලව ගත්තොත්. එහෙම කිව්වොත් තේරෙනවනේ. මේක තමයි මේ උදාහරණය.
ස්වාමීන් වහන්සේලා භාවනා කරන්න වැඩියා. දැන් ඒ කැලේ විශාල රුක්ෂ දේවතාවෝ ඉන්නවා. විමාන පිටින් ඉන්නවා. මේ ස්වාමීන් වහන්සේලා මේ වන අරණට වැඩියට පස්සේ දෙවිවරුන්ට විමාන උඩවල ඉන්න බැරි වුණාලු. ඇයි? උන්වහන්සේලාගේ සීල තේජස බලන්න ආධ්‍යාත්මික බලය දෙවියන්ට පවා දැනෙනවානේ. ඊට පස්සේ හරි සන්තෝෂයක් ඇති වුණාලු. මේ තරම් තේජස් ඇති ස්වාමින් වහන්සේලානේ වැඩලා ඉන්නේ. අපි උඩ ඉන්න එක විමානවල ඉන්න එක උන්වහන්සේලාට ගෞරවය. බහින්න ඕනේ බිමට කියලා. හිතන්නකෝ එතකොට. ප්‍රබලත්වයේ හිතන්නකෝ. මේ ආධ්‍යාත්මික බලයන්නේ. දැන් දේවතාවරු බලාපොරොත්තු වෙනවා මාස 3න් වඩි කියලා. ස්වාමීන් වහන්සේලා වැඩියේ නෑ. මොන බලන්නකෝ. දෙවියන්ටත් එනේ ඒවා. දැන් මේ ස්වාමීන් වහන්සේලා මෙතනින් අයින් කරන්න ඕනේ කියලා හිතක් එනවා. ඔය තරන්තුරු වල ඉන්න කට්ටියටත් ඔය රෝගය එනවනේ. ඊට පස්සේ මොකද කරේ? ස්වාමීන් වහන්සේලාට භාවනා කරන්න නොදී බාධා කරන්න පටන් ගත්තා. ඒක ඉගෙන ගන්න ඕනේ. ප්‍රතිපත්තියකට හොඳ ගමනක් යනවා නේද? පුදුම විදිහට බාධා එනවා. සමහරු කියන්නේ මේ අපි මෙච්චර හොඳ ඉඳලා අපිට තමයි මේ ඔක්කොම කියලා. ඇත්ත. දුෂ්‍ය වශයෙන්ුත් වෙනවා, අදුෂ්‍යමානත් වෙනවා. තමන් තුළුනුත් වෙනවා, බාහිරුනුත් වෙනවා, සබහාදහමිනුත් වෙනවා. ඒක තමයි හැටි. ප්‍රතිපත්තිය කඩන්න නැතුව යන්න ඕනේ අපි. මැසිවිලි ඕනේ ගමනේ යන්න ඕනේ. මෙහෙම ගමුකෝ. අපි ආ මිලක්කයක යන්න හදනවා. අපි යන පාරේ කටු වකුල් වලවල් බෝතල් කෑලි පිරීලා දාපු මිනිස්සුන්ට බැලලා හරියනවද? සුද්ධ කරන්න වෙලාවකුත් නැත්තම් මොකද කරන්න ඕනේ? කකුල් දෙකට බාට දෙකක් දාගත්ත යනවා. ඒකනේ කරන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද? ආයුෂත් අඩුයි. මරණයත් ඉක්මන්. වසංගතත් එනවා. කොයි වෙලාවෙ කර්මයක් කරකීද දන්නෙත් නැහැ. ඕවා කර කර ඉන්න වෙලාවක් නැහැ. නැසී යන්නට පෙර නිවි යන්නට උත්සාහ කරන්න ඕනේ. රස්සිය දෙන්න වෙලාවක් නැහැ නේ. පැහැදිලිද මං කිව්ව දේ? ඊළඟට බලන්න මේ ස්වාමීන් වහන්සේලාට දැන් ඔන්න බය කරනවා. පරියංකේදී ඉන්න දෙන්නෙත් නැහැ, සක්මනේදී ඉන්න දෙන්නෙත් නැහැ. දැන් බලන්න අද සක්මන ගැන චංක මනානිසංස කියලා සූත්‍රයක් තියෙනවා. අංගුත්තර නිකායේ. දැන් මේ අපේ දෙපා දෙක ගත්තොත් අද ගොඩාක් උදවිය ගේ ඇතුළටත් බාට දාගෙන ඉන්නේ. මහ පොළොවක් මුණ ගැහෙන්නෙම නැහැ. විලුඹ කියන්නේ කුඩා මොලේ හා සමානයි. මේ බොරළු සහිත කැට සහිත පොළවේ ඇවිදිනකොට සමස්ත මොලේ ඉන්ද්‍රිය පද්ධතියම අලුත් වෙනවා සක්මනේදී. සක්මන් දෙකක් තියෙනවා. ගෘහස්ත හා එලිමහන්. පියවර 40ක් 60ක් විතර සක්මන පුරුදු කළොත් ආතරයිටිස් පවා හොඳ කරන්න පුළුවන්. සක්මනේ ආනිසංස මොනවද? දුර ගමන් ඉවසන්න පුළුවන්. කායික වේදනා යටපත් කරන්න පුළුවන්. ආබාධ දුරු කරන්න පුළුවන්. මේ ආනිසංස. නිරෝගී වෙනවා. හිත වැඩි කලක් සමාධිය රඳනවා. දැන් සක්මන ගැන අලුත්ම විද්‍යාත්මක කිව්වීම මොකද්ද? හරියට කෙනෙක් සක්මන් කළොත් සමස්ත ස්නායු පද්ධතිය මොළේ ක්‍රියාකාරීත්වය අලුත් වෙනවා. ලෙඩ අඩු වෙනවා. මේ අලුත්ම කියවීම මේ සමාජයේ. ඊළඟට බලන්න මේ ස්වාමීන් වහන්සේලා බයට තැති ගැනීමට පත් කර අර දෙවිවරු. දැන් පේනව නේද? බාහිර සතුරුත් ඉන්නවා, අභ්‍යන්තරික සතුරුත් ඉන්නවා. මේ ගමන යද්දි. හැටිනේ ඒක. මේ තේරුම් ගන්න ඕන එක.
යුද්ධයකට ගිය කෙනා හතර වටින් එන ඒවා පිළිගන්න ඕනේ. ජීවිතාතාව අතහැරලම පටන් ගන්න ඕනේ වැඩේ. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේලා දැන් දුර්වර්ණ වෙන්න පටන් ගත්තා. ඇයි? බය, තැති ගැනීම, ලොමු දැහ ගැනීම හිත කනස්සලට වතුනම ඉක්මනින්ම රූපේ වැහැරිලා යනව නේද? මනස අවුල් වෙච්ච ගමන් දැන් මේ ස්වාමීන් වහන්සේලා බයට තැති ගැනීමටපත් වුණා. අනේ බලානි දුන්වහන්සේලා රෝගී වෙන්න පටන් ගත්තා. දැන් බුදුහාමුදුරුවෝ බහැ දකින්න වඩිනු. ඇයි ඔය ආයෂ්මතුන් වහන්සේලා මේ දුර්වර්ණ වෙලා, වැරහැලි වෙලා, ක්ලාන්ත ගති, ප්‍රියමනාප ගති යන්නේ? ඇයි අනේ ස්වාමීනි මෙහෙම දෙයක් වුණා? අපිට හිත සමාධි කරගන්නම දෙන්නේ නැහැ. වෙලාවකට මහ භයානක ශබ්ද, තවත් වෙලාවට දුර්ගන්ධ, තවත් වෙලාවට විරූපී රූප, විවිධ විදිහට බාධාවයි කියනවා. බුදුහාමුදුරු දුන්න එකම ඖෂධය මොකක්ද? මෙත්තා භාවනා. දැන් සමහර ඉන්නනේ අද ගොඩක් නිින්ද යන ඉති මිනිස්සු. වැරදි වැඩි මිනිස්සුන්ට නිින්ද යනවද? නැද්ද? නිින්ද යන්නේ. හිතට එකඟ නැති මිනිස්සු ඉන්නවනේ. නිින්ද යන්නෙම නැහැ. ඒ හිත හොඳ නැහැ. සමහර මේ උපාසකම්වලත් ඉන්නවා යේලිත් එක තරහින් ඉන්න. ගෙදර ඉන්නවනම් ඇදක් හොයන්නේ. හැබැයි භාවනා මධ්‍යස්ථානට ආපුවාම අනේ ওই දෙන පාන් කෑල්ලත් කාලා ඔන්න බුති භාවනා පැයි. ඒ හිත හොඳයි නේතන. ගෙදර ඉන්නකොටම හොයන්නේ වැරද්දා. පුදුමයි. වැඩක් නැහැ බන අහලා. අහලකෝ අර කතා කරොත් නම් මේ දැන් නිවන් දකින්න. නමුත් ජීවත් වෙන්න දන්නේ නැහැ. ඔව්. අපි මොකද අපි අයින් කරන්න ඉතින් අපිට එපා මුන්දලා ටික. පේනව නේද මනස අවුල් වෙච්ච ගමන් ශරීරයට බලපෑනේ. අර ස්වාමීන් වහන්සේලා එක පැත්තකින් කෙලස් තවන්න වීරිය කරන අතරට අර බාහිරින් ආව බලපෑමට මනස වැටෙනවා. උන්වහන්සේලා පිරිහුණා. කය දුර්වර්ණ වුණා. රෝගී වුණා. බුදුහාමුදුරු දුන්න ලෝකයේ තියෙන වටිනාම ඖෂධය මෙත්තා. වේලාම කියලා සූත්‍රයක් තියෙනවා. දානය ගැන කියන්නේ. ඇසිපිල්ලමක් ගහන තරම් වෙලාවක් මෛත්‍රී චේතෝ විමුක්තියට සමවදින්න පුළුවන් නම් සියලු ආමිස දාන වලට වඩා ආනිසංසය වැඩි. අසුරු සනක් ගහනක ඇඟිලි දෙක එකතු කරලා ගහන්නේ අපි. ඒ වෙලාවක් විපස්සනාවට හිත පිහිටවනවා නම් ආනිසංස වැඩි කිව්වා. බලන්නකෝ. ඒ නිසා කොයියම්ම වෙලාවකවත් තියාගන්න එපා දෝෂ සහිත සිතුවිලි මාරයන්. ඒ දන්නවද? වෛරී හරි බය තැති ගැනීම හරි තමන් ගැන තියෙන වෙච්ච වරදක් ගැන හෝ පසුතැවිලි වෙවි ඉන්න එපා. ඇයි? ඒ වෙලාවේ මරණය යෙදුනොත් එහෙම බුද්ධ ශාසනෙත් අහිමි, මනුස්ස ජීවිතෙත් අහිමි, කල්ප ගානකට දුගතියට ඇදගෙන වැටෙනවා. අසම්මූලෝ කාලං කරෝති. සිහි නොමුලාව යන්න අදිෂ්ඨාන කරන්න ඕනේ. සුඛං සුපති කියලා මතකයිනේ? මෙත්තා නිසංසනේ. හොඳට නිින්ද යනවා මෛත්‍රී දින කෙනාට. හැබැයි මෙහෙමයි. අර තියෙනවනේ කතාවක් නේද? හක්කේ බුදු රැස්ලු, බොක්කේ දඩමස්ලු. මැරිච්ච මාළුන්ට එහෙම තමයි මෛත්‍රිය. ගෙදර පණ තියෙන ඉන්න උදවිය කන්න හදනවා බොරුවට. එහෙම ඇති වැඩන්න. ගිහිල්ලා ඉතින් වකුට් වෙලා ඉඳගෙන සුවපත් වේවා සුවපත් වේවා කියලා ඉන්නවා. අම්මේ යේලි හරි මතක් වුණොත් අනේ හොදක් වෙන්න එපා කියලා හිතනවා. ඔන්න මෛත්‍රිය බොරුවට හොර මෛත්‍රිය. වැඩක් නැහැ. ඒ නිසා සුඛං සුපටි දැන් ජන්මදිනයක්නේ. දීර්ඝායුෂ, වර්ණය, සුඛය ඕවනේ ජීවිතේ බලාපොරොත්තු වෙන්නේ අංගුත්තර නිකයි තියෙන්නේ. ආයුෂය, වර්ණය, යසස, කීර්තිය, සැපේ නෙවුවනේ බලාපොරොත්තු වෙන්නේ. වෙන මොනවද? ලෞකික ජීවිතේ. ආයාචනා හේතු පත්තන. ඔය ආයාචනා කරාට යැද්දට හම්බෙන්නේ
නෑ ප්‍රතිපදාව යන්න. එතකොට ඕක හම්බෙයි කිව්වා. එහෙමනේ තියෙන්නේ. ඊළඟට දැන් ඒ පුතා මේ ධර්ම දේශනා කරන දවසට බලයිනේ. නිසා ශක්තිමත් වෙන්න ඕනේ එතනින්. වේවා කිව්වට වෙන්නේ නැහැ. ප්‍රතිපදාව තුල යනකොටයි ඒ ක්‍රමය හැදෙන්නේ. නිසා පූර්වාදර්ශයක් තියෙනවා ජන්මදිනයක් වෙනුවෙන් කරන විචූර්ණ විසංකෘතික නොගැලපෙන දෙයට වඩා තාම ආදර්ශ සම්පන්න දෙයක් මේක. අපි අගය කරන්න ඕනේ. ඊළඟට සුඛං පටිභුඤ්ජති. ප්‍රබෝධමත්ව අවදි වෙනවා. ගොඩාක් මිනිස්සුන්ට අද තියෙනවද? නෑනේ. සිසතුටක් නෑ. ඉතින් ස්ට්‍රෙස් අසහනේ. ඇයි අපි ඉන්නේ එහෙම? බලන්න මෛත්‍රිය පුරුදු අමනුෂ්‍යයන් ජය ගන්න පුළුවන්. බය තැති ගැනීම සියල්ල නැති කරන්න පුළුවන්. මේක පාවිච්චි කරන්න ඕනේ. ඊළඟට බලන්නකෝ. නපුරු හිණ පේන්නේ නැහැ කිව්වා. න පාපකං සුපිනා පස්සති. පේන්නේ නැහැ. සිහිනත් දැන් කොසල් රජුරුවන්ගේ සිහින ගැන ගත්තොත් හරිම යථාර්ථවාදී. මනෝවිද්‍යාත්මකව සිහින ගැන කරන විග්‍රහය පොඩි තැනක ඉඳලා කරන්නේ. ඊට වඩා මේ බුදුදහම උගන්වන ගැඹුරුම මනසේ ගැඹුරුම තැන අත්දකින්න අත්දැකීම් තාම වැදගත්. ඊළඟට මනුස්සානම් පියෝ හෝති. මිනිසුන්ට ප්‍රිය වෙනවා. මෙත්තා වඩපු ගමන්. සමහරුන්ගේ මූණදල් දිහා බලපුවාම නේද හරිම පව් පාටයි. ඒතර පින් වලටත් පාටක් කියන්නේ නෑ නෑ පේනවා ඒක. හිතේ තියෙන දේ මූණින් තියනවා කියලා කියන්නේ ඔය ඇත්ත. සතුටින් ඉන්න එක අසතුටින් ඉන්න එක තෝරගන්න බෑ. පුළුවන්. සමහර බොරුවට සතුටින් ඉන්න බව පේනනවා. ඇතුළ එන්න ගිනි ගොඩක්. ඒවත් පුළුවන්. ඇයි ලෝකෙ ඉතින් හොයාගන්න බැරි සතා මනුස්ස සතානේ. ඇතුළ එකක් තියන පිට පෙන්නන ගන්න තියෙන්නේ. තිරිසන් සත්තු එහෙම නෙමෙයි දෙකම පෙන්නනවා. මිනිස්සු එහෙම නෑ. එතකොට ඊළඟට බලන්න අමනුස්සාන අන්න අර ස්වාමීන් වහන්සේලාට භාවනා කරන්න බැරි අමනුස්ස ප්‍රශ්නයක් නේ ආවේ නේද? උන්වහන්සේලා රෝගී වුණා දුර්වල අන්න ප්‍රිය වෙනවා. ආයිත් බුදුහාමුදුරුවෝ ඒ කණ්ඩායම ඒ ස්වාමීන් වහන්සේලා එතෙන්ට පිටත් කරා. බලන්න ප්‍රශ්න ජය ගන්න හැටි. අපිට හරි වටින කතාවක් මේ තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයෝ එතෙන්ටම පිටත් කරා. ඒ ආයුධය දීලා මෙත්තාගෙන ආයුධය දීලා ඊට පස්සේ දේවතා රක්ඛන්තේ දැන් විරුද්ධ වුණ කට්ටිය ආරක්ෂා කරන්න පටන් ගන්නවා. බලන්නකෝ. ඉස්සලා දෙවිවරු විරුද්ධ වුණා. අනේ අපිට මේ විමාන වලින් බහින්නත් උනා මුන්නහන්සේලාගේ සීලෙ හින්දා. හොඳ නැහැනේ උඩ ඉන්න. ඒ නිසා දැන් මෙච්චර කාලයක් බිම හිටිය දැන් ඉතින් බෑ. මේ හාඳුරු ටික පිටත් කරත් අපිට ආයේ විමාන වලට නගින්න පුළුවන් කියලා හිතුවා. දැන් මොකද වෙන්නේ? මෙත්තාව බලවත් වෙනකොට දේවතා රක්칸ති. මොකද වෙන්නේ? දෙවියෝ අපිව බලා ගන්නවා. පූජා වට්ටි දෙන්න නෙමෙයි තියෙන්නේ පින් දෙන්න. දේවතා බලි කිව්වේ ඒකනේ. ගිහිල්ලා ඉන්නවා මම මේ ළඟදී එක තැනක දැක්කා මොනවා කියනවත් දන්නේ මුන්දලා වට්ටිය ඔළුවේ බුදුහාමුදුරන්ටවත් එහෙම නැහැ පන දීගෙන මොනවද තප්පර ගානකින් කියනවා මොළ මලයාල භාෂාවක්ද මන් දන්නේ සාදු කියලෙන වර්ග දීලා නැත්තම් ඒකම කකා එනවා හරි හන්දන්නේ දේවතා රක්칸ති සීල තේජස තියෙන මෛත්‍රිය තියෙන බුදුමග යන ශ්‍රාවකයෝ දෙවියෝ රකින්න. දෙවියෝ රකින්න. ඊළඟට නාසග්ගිවා විසංවා සත්තංවා එහෙම මෛත්‍රිය සකස් කරගත්තොත් වසවිස වලින් ගින්නේ අවියාවුද වලින්
රැකින දැන් බලන්න කොරෝනා ප්‍රශ්නේ දිහා බලන්න. මරණ 11යි. ඉස්සරහට වැඩිද මන් දන්නේ. නමුත් යුරෝපයට වඩා බෞද්ධ රටේ පාලනයක් තියෙනවානේ. හිතන්න අපේ වටිනාකම. බලවත් රාජ්‍ය නෑ මාන්නෙන් ඉදිමිලා හිටියට. ස්වභාව දහම බලවත් ලොකුකමට හිතුවට. රටවල් හූරගෙන කාලානේ ওই මිනිස්සු ධනවතුන් වනේ. ඔය බලවත් කියන අවියාවිද දීලා නොකල යුතු දේවල් කරලානේ. අන්තිමේට ආපාර කොහොමද? ලක්ෂ ගාන සල්ලි විසික් කරනවා දැන්. නමුත් මෙහි මොකද මේ තෙරුවන්ට අයිති භූමියක් මේක. මේ අරහන්ත භූමිය බුද්ධ භූමියක් මේක. බුදුරජාණන් වහන්සේට කැපවෙච්ච තෙරුවන්ට කැපවෙච්ච සුද්ධ භූමිය. උත්තරේ තියෙනවනේ. එහෙනම් මේ කියන කාරණාව සත්‍යයක්නේ. මේ දේශනාවේ ඊළඟට තුවටං චිත්තං සමාධියති. ගෙවල් දොරවල් වල ඉඳි අපිට තරහ යනවා. අපි කාටත් එහෙමනේ. ලියාපදිංචි කරන්න එපා. ඒ වෙලෙම තරහසිත දකින්න ඒ වෙලෙම අතහරින්න. තියාගන්න එපා. පුරුද්දකට ගියොත් එහෙම පින්වත්නි මරණ මොහොතෙත් ඒක එනවා. තියාගන්නම එපා. ලොකු බලපෑමක් කරනවා. ඒවා අපි අත්දැකීම් දකිනවා. මුඛවන්නෝ විපසීදති. මුහුණේ වර්ණය. දැන් අද සමහරු මේ වයසට යන්නක් කැමති නෑ. මේ වාණිජ ලෝකේ අතරමං වෙලා. මේ දුව තරහ වෙන්න එපා ඒකට. ඈ සමහරුන්ගේ ඔළුව තම පාටයි නේද? අප්සෙට් වෙන්න ඇතිනේ. අකරි ප්‍රශ්නයක් ඇති. ඒවගේ ප්‍රශ්නයක් ඒක. ඇයි විපරිණාමේ වහන්න හදන්නේ? අන්තිමේදී සල්ලිත් නෑ ඇඟත් නෑ හොඳ වැඩේ. නමුත් මෛත්‍රිය තිබ්බොත් කොච්චර ලස්සනද කියන්නකෝ. මේ දුව තරහ වෙන්නේ නැති එකට තරහ වුණක් කවන්නේ. ඊළඟට අසම්මුල්ලෝ ඔන්න වෙළඳ ලෝකේ නැති ඒවා. සිහි නොමුලාව මැරෙන්න පුළුවන්. කවුද කැප වෙන්නේ එහෙම? මොන මිනිස්සයාද බුදුහාමුදුරුවෝ හැර අපිට අප වෙන්න ඉන්නේ? බුදුහාමුදුරුවෝ අප වෙනවා. හරියට දිනු කළොත් මැරෙන්නේ සිහි නොමුලාව කියලා. මේ තරම් ධර්මයක් ලෝකේ තවත් තියෙනවද කියලා හිතලා බලන්න. ඇත්තටම අපි සැබවින්ම භාග්‍යවන්තයෝ. ඇයි? ධනෙ තිනින්දවත් වෙන මොනක්වත් හින්දා නෙමෙයි. මේ ගෙවාපු සංසාර ගමනේ පින්වත්නි මම සරණ ගිය මගේ බුදු අමාමෑණියන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ වුණා. නිවන් දකිනා ජාති දක්වාම මම සරණ ගිය මගේ බුදුහාමුදුරුවෝම මට ශාස්ත්‍රුන් වහන්සේ වේවා කියලා හැම වෙලාවෙම හිතන් ඕනම යහපත් දෙයක් හරියනවා. හද මන්දිරයේ අපිරිසුදු බාහිර මන්දිර හදාගත්ත මිනිස්සු මන්දිර ඉස්සරහා බුදු කුටි හැදුවට වැඩක්ද? ඇයි හද මන්දිරේ අපිරිසුදුයි. එහෙනම් මොන මන්දිරයද පිරිසුදු වෙන්න ඕනේ? හද මන්දිරය. දැන් අපි ආයන් අපේ ගාතාවට කුම්භූපමං කායමි මං වෙදිත්වා. කය හරියට මොකක් වගේද කිව්වේ? කලයක් වගේ කිව්වනේ. දැන් අපි මේ ගැන කියන්නේ ලොකු අපසරයක් තියෙනවා. දැන් මේ ජීවිතේ රැඳෙන්න කාරණා කීපයක් ඕනනේ. මේ ජීවිතේ රැඳෙන්න නේද? දැන් අපි ගත්තොත් අවශ්‍ය වුණේ නේ? ආහාර ඕනේ නේ? ආස්වාස ප්‍රාස්වාස ඕනේ. ගොඩාක් හේතු ඕනනේ අපිට නේ? කාරණා තුනක් බැරි වෙලාවත් ආවොත් එහෙම. ආයුම් උස්මාච විඥාන. ආයුෂයත් නැහැ. මේ ශරීරේ නරක නොවී තියෙන්නේ තේජෝ ශක්තිය ඒකත් නැති වෙලා යනවා. විඥානයත් මේ ශරීරයෙන් අයින් වෙනවා. එතකොට මේ ශරීරයේ ක්‍රියාකාරීත්වය
නැති වෙන එකට තමයි මරණය කියන්නේ. කුම්භූපමං කායමිමං විදිත්වා. ඇයි කය කලයක් වගේ දකින්න කිව්වේ? කැඩෙන බිඳෙන දේවල් වලින් හැදිච්ච දේවල්. මාර ජයග්‍රහණය. ඒ කියන්නේ නගරූපමං චිත්තමිදන්නේ. නගරයක් වගේ මේ හිත තියෙන එක ප්‍රඥාව නැමැති ආයුධෙන් ජය ගන්නනේ තියෙන්නේ. නේද? දැන් අපිට දැනුම තියෙනවා. හැබැයි අපිට ප්‍රඥාව නෑ. ප්‍රඥාවෙන්ද නම් මොකද්ද කරන්න ඕන? අන්න කායානුපස්සේ. කායානුව යථාර්ථය දකින්න නුවණ තියෙන්න ඕනේ. සතිපට්ඨානෙ හැටියට දැන් වාහනයක යනවා. හැබැයි වාහනේ ගැන කිසිම තේරුමක් අපි දන්නේ නැහැ. ඒ වගේ තමයි මේ ජීවිතය ගැනත් අපි දන්නේ නැහැ. එහෙනම් මේක ගැන විශ්ලේෂණයක් තියෙනවා. අපි ගත්තොත් ධාතු මනසකාරය අනුව ගත්තොත් සතර මහා ධාතුන්ගෙන් හටගත් එක. උපාදාය රූපය. හරිද? පිළිකුල් භාවනාව අනුව කුණුප 32ක් ගැන කතා වෙනවා. ඔය ගලවලා බැලුවොත් සාමාන්‍ය විචාරශීලීව බැලුවොත්. හැබැයි මේ සමස්තය එකතු කරලා ගත්තොත් හේතු පටිච්ච හේතු සකස් වෙලා සංස්කරණය වෙච්ච සකස් වෙච්ච මේ ජීවිතේ දැනුත් වෙනස් වෙනවා. දැනුත් විපරිණාම වෙනවා. අන්න වෙනස් වීම දකින්න කිව්වා. එහෙනම් මේ මාර්ගයේ ගමන් කරන කෙනා මේ ප්‍රතිපදාව තුළදී ඇඟ අල්ලගෙන බෑ වියලිලා ගියත් ඉලක්කය කරා යන්න ඕනේ. ඒක තමයි අපේ ශ්‍රාවක භූමිකාව වෙන්න ඕනේ. ඇයි? කැඩෙන බිඳෙන දිරන දේවල් ළඟ නතර වෙන්න නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඊට වඩා ගැඹුරු දෙයක්. ඊළඟට බලන්න අතනදී බාහිරින් ආපු බලපෑම් වලදී ස්වාමීන් වහන්සේලා විතර්ක බහුල වුණානේ. බය වුණා තැතිගත්තනේ. හැබැයි මෙත්තා කියන සමාධිපාක්ෂික ධර්මයේ වඩද්දි අර සියල්ල වෙලා දෙවියොත් Tamanට නතු වුණානේ. ආරක්ෂා කරන තැනට එකම මනසේ ක්‍රියාකාරීත්වයක් නේද මෙතන තියෙන්නේ. තේරෙන්නේ නැද්ද මං කියන්නේ? එහෙනම් කෙලස් බහා තබලා කෙලස් යටපත් කළ සමාධියකට આવොත් සමාධිය ප්‍රබලයි සියල්ල ජය ගන්න පුළුවන්. දැන් අපි මේ ලෝකේ දිහා බලන්නේ මේ මසසින්. හැබැයි ඒක නා දකින්නේ නුවණැසින්. නුවණැසින්. ඒතර බලන්න බුදුරජාණන් වහන්සේ අපි කියන භාවනා කරන කෙනාට යෝගාවචරය කියලා කියනවනේ. මෙහෙම ගන්නකො. අපිට මේක අහුවෙන්නේ නැත්තේ අපිට සිහිය කියන එක තමන්ගේ මේ මොහොතට වඩා තියෙන්නේ අර දෙපැත්තට අතීත අනාගත. දැන් පිළිහිටලා බැලුවොත් අපිට මේක හසු කරගන්න පුළුවන්. පැහැදිලිවම හසු කරගන්න පුළුවන්. අදිෂ්ඨානය ඇති කරගෙන ප්‍රමාද දුරලලා යම් කමඨහනක හිත මානසිකාරයක පැවැත්වුවොත් ඔය ගොඩාක් මානසික වේදනා නැති කරන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවද මේ ලෝකේ සතුටින් ඉන්නේ කවුද කියලා? වර්තමානයේ මේ අපි ඉන්න නවීන මේ 20 මේ වෙනකොට සතුටින් ඉන්නේ ප්‍රංශ ජාතික බෞද්ධ භික්ෂුවක් මැතිව් රිචඩ් කියලා. ලෝකේ සතුටින් ඉන්න පුජ්‍යල. මොකද්ද වෙනස? අවුරුදු 40ක් දලයි ලාමා කියන්නේ බෞද්ධ මේ පුනරුදේ නායකේ ඒ ආශ්‍රමයක හිමාලයේ විද්‍යා උපාධියක් තිබ මේ තරුණයා අවුරුදු 40ක් ඒ ආශ්‍රමේ භාවනා කරනවා. අවුරුදු 40ට පරියංක භාවනා ඉඳගෙන භාවනා වාර 50,000කට වඩා කරලා තියෙනවා. විද්‍යාඥයෝ මේ ස්වාමීන් වහන්සේ හොයාගෙන ගිහිල්ලා පරේෂණ කරාට පස්සේ උන්වහන්සේගේ මේ මොලේ හරිම නිදහස්. උපකරණ ගොඩාක් හයි කරනවා. නමුත් ඊටා ටික වෙලාවක උන්වහන්සේ සමාධියට හිත පිහිටුවා ගන්නකොට විතර්ක ඔක්කොම හිස් වෙලා යනවා.
අපේ මොලයක් බැලුවොත් අද ලෝකේ සතුටින් ඉන්න පුජ්‍යලයා හැටියට ඒ ස්වාමීන් වහන්සේ නම් කළා. නම් කළා. බලන්නකෝ. අපි කොහාටද යන්නේ? අපි යන්නේ ද්‍රව්‍යමය ලෝකයේ තුල සතුට හොයාගෙන. ලංකාවේ මතක තියාගන්න. වැඩියෙන්ම මනුස්ස ඝාතන සිද්ධ වෙන්නේ නඩු වැඩි මොනවටද? ඉඩන් නඩු. මේ වර්ෂ ට්‍රිලියන ගාණක් තියෙන මහ පොළොවට රණ්ඩු වෙලා තමයි ලංකාවේ මිනිස්සු ගොඩක් මැරෙන්නේ මතක තියාගන්න. දාලා යන්නේ නැද්ද? අම්මලා තාත්තලා ගම්මලා තාත්තලා ඉන්නවද? ඒ අම්මලාගේ තාත්තලා එමලත් දාලා ගියා. ලංකාවේ මහ පොළොවට රණ්ඩු වෙලා තමයි ගොඩක් මැරෙන්නේ. කොහොත ඇරලා? භූමි පෙරේතම වෙන ඇති ගොඩක් දෙන්නේ. ඔය බාර් ළඟත් ඉන්නවලු එහෙම කට්ටිය. මෙතනත් ඉන්නවා වගේ පොඩ්ඩක් මට තේරෙන විදිහට. බාර් එහෙම යන කට්ටිය මොන වලින් කියන්න පුළුවන් මට සාමාන්‍ය. ඔය සමහර ඉන්නවනේ බොන්නෙම නෑ කියලා එන්නේ ඈ. ඔව්. ගෙදර අම්මට පොරොන්දු වෙලා එන්නේ ඈ. අනේ බෙන් ඔෆිස් ගිහිල්ලා හරි කඩේ ගිහිල්ලා හරි මුන්දා එනකොට අතන දගිද්දි පුදුම අමාරුවක් හැදෙනවා. අද විතරක් කියලා ඔන්නේ යන. ඔය ගොඩාක් බීලා මැරෙන පව්කාරයෝ ඉපදෙන්නේ ආශ්‍රිත භූතයෝ පෙරේතයෝ වෙලා. අර යන කෙනාගේ ඇඟට ඉක්මනින් ඇතුල් වෙන්න පුළුවන්. ඒ જાතියෙම කෙනෙක්නේ. ඕන් දානවා අරකටම. කාල භාගි කරලා භාගි බෝතලේ කරලා යවනවා. එතෙන්ට මැදගෙන යනවා. හරි භයානකයි. හරි භයානකයි. ඔය සමහර මේ වයසක කට්ටිය නිවන් සප ලැබෙවම බයයිලු. ඇයි? මැරුණහමලු නිවන් දකින්නේ. අනේ මන් දන්නේ කවුරු ගන්නලාද කියලා. අපේ මේ සර් කෙනෙක් හරි වැඩක් කළා. විද්‍යාව ගන්නන්න එපා. ඉතින් මේ පන්තියක කියලා පරීක්ෂණයක්. දැන් ගෙදර වයස්ගත ඉන්නවනේ අම්මලා තාත්තලා. කිව්වලු මේ ඇත්තටම මේ වයසක අම්මලා තාත්තලා අවංකව නිවන් දකින්නද කැමති කියලා බලන්න කිව්වලු. ඉතින් ඒක දුවල දෙන්නේ ගෙදර ගිහිල්ලා කතා වෙලා. ගෙදර ඉන්නවලු නිකන් ඩබ්බර කොල්ලෙක්. ඒ දෙන්න කළා නෑ මල්ලි අහගෙන ඉඳලා. තාත්තා ගෙදර. දැන් මුන්දාගේ නම දාලා නිවන් සැප ලැබේවා කියලා කොලයක් අලූලා. උදේ නැගිටලා බලද්දි නම දාලා නිවන් සැප ලැබේවා කියලා ගහලා. අර තාත්තට තරහා ගිහිල්ලා ඒ තාත්තගේ පුතා දැන් මුණුපුරානේ කලේ හොඳටම බයිනවලු මේ මං ගෙදර ඉන්නවට අකමැතිද මම මරා ගන්න හදන්නේ කියලා. දැන් බලන්න මේ මිනිස්සුන්ගේ දහම ගැන තියෙන ස්ථාවරය. ගෙදරිනුත් ගිහලා තරහ වෙලා නිවන් සැප ලැබෙන්නේ කොහොමද කියලා මැරෙන්න කලින්. මෙතන නම් අපි ඉන්නේ අපි කොතනද ඉන්න ඕනේ? මැරෙන්න කලින් නිවන් දකින්න තියෙන්නේ. මැරලා කොහේ නිවන් දකින්නද? තේරුම් ගන්න ඕනනේ. මේකට අපට ඕනේ දෙන්න මේ ටික. අවසාන විනාඩියේදී ප්‍රඥාව කියලා ගත්තාම උදයත්ත ගාමිනියයි පඤ්ඤාය කියලා ගන්නවා. මේ ජීවිතේ කොටස් දෙකක් අපිට තියෙනවා. මේ භෞතික ශරීරයයි. මේ ද්‍රව්‍යමය ලෝකේ රැවටෙන්න ඕනේ අපි. ආධ්‍යාත්මික ජීවිතයේදී මේ රූපයත් නැත්තම් හිතත් කයත් නැත්තම් නාම රූප දෙකේ. නාම රූප විඥාන කියන මෙන්න මේ කොටස් දෙක පිළිබඳව ගැඹුරින් අත්දකින්න පුරුදු වෙනවා. ඒක විපස්සනා පැත්තට යන්න ඕනේ. ඒක දකින්නකොට මේ භෞතික ශරීරයේ හිතෙත් වෙනස්කම හොඳට දකින්න පුළුවන්. විදර්ශනාවෙන් දැක්කොත්. ඒකට අපි කියනවා පුතුපඤ්ඤ තීක්ෂණව දකින්න පුළුවන්. හාසුපඤ්ඤ ප්‍රීතිමත් වැටහීම කරා යන්න පුළුවන්. ඊළඟට නිබ්බේධික ඔන්න විදර්ශනා පැත්ත. තික්ක පඤ්ඤ තීක්ෂණව දකිනවා. ජවන පඤ්ඤා කියන්නේ වේගෙන් යමක් වටහා ගන්න පුළුවන්. මේ ආර්ය ශාසනයේ විතරයි මේ භාග්‍යය තියෙන්නේ. ඒ නිසා නගරයක් බඳු හිත අරණ්‍යයක්
බුදු කුටියක් බවට පත් කරගෙන සමාධි පාක්ෂික සුවේ අත්විඳින විරාගී සුවේ හිමිකාරයන් බවට පත් වෙන ශ්‍රාවකයන් වෙන්න අපි අදිෂ්ඨාන කරගමු. අන්නේ උතුම් ශ්‍රාවක භූමියේ විරාගී සුවේ අත්දක්කොත් ඒ කෙනාගේ අපි දන්නේ මේ ජීවිතේ උපන් දින කීයක් අපිට සමරන්න පුළුවන් වේද කියලා. නේ? දන්නේ නෑනේ. නිසා ඒ ජමේස් ප්‍රබුද්ධ පුතාට ආයුෂයෙන් වැඩෙන්න, වර්ණයෙන්, නුවණින්, බලයෙන් වැඩෙන්න, දිගාසිරි ලැබෙන්න මේ ධර්ම දේශනාව උපන් දින තෑග්ගක්ම වේවා. ඔබටත් දෙමව්පියන්ටත් පැමිණ සිටින ඔබ හැම දෙනාටම බෞද්ධ රූප වාහිනිය මගින් මේ ගුවන් කාලයට දායකත්ව දේශනාව ප්‍රචාරය කරන දවසට ලක්ෂ සංඛ්‍යාත දේශීය විදේශීය පිරිසක් මේ දේශනාව අහනවා. සමහරු ටීවී එකට වැඳගෙන බණ අහනවා. සුවහසක් වූ ශ්‍රාවක ප්‍රේක්ෂක ධර්මකාමීන්ට නිවන් අවබෝධයට, ආර්ය සත්‍ය අවබෝධයටම මේ ධර්ම දේශනාව හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් සාදුනාදයක් පවත්වමු. මගේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය මගේ මේ ලංකා ධරණිතලය මත නොනැසී ඉරහඳ පවතින තාක්කල් පවතිවා. ඉරහඳ පවතින තාක්කල් මේ සම්බුද්ධ ශාසනය සුරකින්න සිංහලයෝ බොදුනු ආරක්ෂාවෙත්වා සමස්ත ශ්‍රාවකයෝ ආර්ය ශ්‍රාවකයන් බවටම පත්වේවා කියලා අපි අදිෂ්ඨාන කරගමු. අවසන් වූ ධර්ම දේශනාවේ පින්බරදායකත්වයේ ලැබූ ඇමරිකා එක්සත් ජනපදයේ සේවය කරන පින්වත් ජමේස් ප්‍රබුද්ධ තරුණ පුතණුවන්ට ධර්මානිසංස, ධර්ම පූජාමය ආනිසංස, ධර්ම ශ්‍රවණානිසංස, ශ්‍රවණය කරන්න සැලසීමේ ආනිසංස, සර්වඥ ධාතුන් වහන්සේලා ගණන්ත ආශිර්වාදේ මගේ මාතෘ භූමිය තුල පිහිටා වැඩ සිටින දලදා හාමුදුරු, ශ්‍රීපාද පත්මේ, විජයශ්‍රී ජයශ්‍රී මා බෝහාමුදුරු ඇතුළු සියලුම පූජාරාමවල අනන්ත බුදු බලයෙන් පින්වත් පුතණුවන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුබ ජන්මදිනයක් වේවා, ධර්ම අවබෝධයෙන් සැනසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දෙමාපිය දෙපළ මේ පැමිණ සහභාගී වෙලා මේ පින්කම අර්ථවත් කරන්න වෙහෙසුණු ඒ සියලු දෙනාටම අපව ශ්‍රවණය කරපු නරඹපු ශ්‍රාවක සියලු දෙනාටමත් ඔබ හැම දෙනාටමත් ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කරමින් මෙවැනි විද්‍යුත් දන් සභා මණ්ඩපයක් මේ අගනුවර කිසිම ස්වාමින් වහන්සේ නමකට ගිහියෙකුට කරන්න බැරි වෙච්ච මේ යුගයේ සදහම් sannivedanයේ මුදුන් මල්කඩ තමයි බෞද්ධ ආමාත්‍ය ජාලය. මෙහි නිර්මාතෘවර අප හැම දෙනාගේම කල්යාණ මිත්‍රයාණන් වහන්සේ අපි නොසිතූ වෙලාවක ජීවිතයේ ගැඹුරුම තැන අපට කියලා දීලා බණ පොතක් වෙලා අපවත් වී වදාළ බෝධිසත්ව ගුණයෙන් යුතු පරම පූජනීය අපවත් වී වදාළ දරණාගම පින් ඇති කුසල ධම්ම මාහිමියන් වහන්සේට මේ ධර්මානිසංසයත් ගුරු පූජාවක් වේවා, ගරු පූජාවක් වේවා, පාරමී බලය දියුණු වේවා, සැනසීම වේවා කියලා සාදු කියමු. ඒ වගේම වර්තමානයේ මේ sannivedana ධර්ම sannivedanය සිදු කරන බෞද්ධ මාධ්‍ය ජාලයේ වගකීම දරාගෙන ප්‍රාදේශීය ශාඛා ගණනාවක වගකීම දරාගෙන සමාජ සත්කාර ගණනාවක් සිදු කරමින් වර්තමාන විහාරාධිපතිත්වය දරමින් කටයුතු කරන පින්වත් බොරලන්දේ වජිරඥාන ස්වාමීන්ද්‍රයන්න් වහන්සේටත් එවැගේ මේ අගනුවර ශාඛාවේ අපේ සහෘද මාධ්‍යවේදී කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම ඔබටත් ලක්වැසි ලෝවාසි සියලු දෙනාටම මගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදු බලයෙන් සද්ධර්මයේ අනන්තානුභාව බලයෙන් ආර්ය මහා සංඝරත්නයේ අනන්තානුභාව බලයෙන් ජීවිත ගමනේ හැම සැනසීමක්ම වේවා. ආයුරාරෝග්‍ය ආදී භාග්‍ය සම්පත් කෙලවර ජරා මරණ විරහිත අමා මහ
නිවනින්ම සැනසීම වේවා. සාදු සාදු සාදු. අපි එකට කියමු. එත්තාවතාච අම්මේහි සබ්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. සමට ධර්ම අවබෝධයෙන් සැනසීම වේවා.